ඔබ නැවතත් එකතු වෙන බදද්ද අපි උමෙල සමගින් මේ කාලේ අපි ගොඩාක්ම කතා කරන මාතෘකාවක් තමයි මේ COVID-19 කියන තත්ත්වය. හැබැයි එහි ආපු ප්‍රභේදයන් පිළිබඳව අපි කතා කරනවා. විශේෂයෙන්ම අපි කතා කරනවා මේ එන්නත්කරණය පිළිබඳව. සමහර අවස්ථාවල ඔබ එන්නත්කරණයට ලක් වෙලා වෙන්න පුළුවන්. හැබැයි ලක් විය යුතු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් ඔබ සමහර අවස්ථාවලදී ඔබේ තියෙන යම් යම් නොසලකීමත් හේතු කාරණා මත ඔබ එන්නත්කරණයට ලක් නොවිය යුතු කෙනෙක් බවටත් පත් වෙන්න ඉඩහසර වෙන්නවා. හැබැයි ඒ තුලින් ඔබට ඉදිරියේදී කොයි විදිහේ බලපෑමක් දැතිවන්නට පුළුවන්කමක් ලැබෙන කියන කාරණේ වගේම තමයි මේ කාලෙදී මේ අද දවස වෙනකොට වැඩිපුරම කතා වෙන්නේ මේ බූස්ටර් එන්නත පිළිබඳව. ඉතින් මේක ලබා ගැනීමේදී විවිධ මිත්‍යාමත විශ්වාසයන් තියෙනවා. ඒවා කොහොමද නිවැරදි බවට පත්වන්නට අවශ්‍ය වෙන්නේ කියන ඒ උපදෙසුත් ලබා දෙන්න අපි මේ වෙලාවේ සූදානම් වෙනවා. විශේෂයෙන්ම මේ පාසල් දැන් ආරම්භ වෙලා තියෙනවා සියලුම දරුවන්ට. එතකොට කොහොමද ආරක්ෂාකාරී වන්නට ඕන සහ පාසල් යන වයසේ දරුවෙක් නම් ඔබේ දුව පුතා කොහොමද මේ එන්නත්කරණයේ වැඩපිළිවෙල සඳහා යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ වගේම තමයි ගර්භණී කාන්තාවක් නම් ඔබ කොහොමද එන්නත්කරණය සඳහා යොමු යුත්තේ කියන කාරණයත් අද දවසේදී අපි දැනුවත් කරන්න සූදානම් නිරෝගී සුව විශේෂාංගයෙන්. මේ සියලු කරුණු කාරණා ගැන ඔබව දැනුවත් කරන්න අද දවසේදී අපත් සමග එකතු වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපතිතුමන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා වෛද්‍යතුමන්. අයිබෝන් වෛද්‍යතුමනි සුබ දැසන. අයිබෝන්. වෛද්‍යතුමා සමගින් අපි කතා බහ කරන අතරේ අපි මේ කතා කරන සියලු කාරණාවන් සම්බන්ධයෙන් ඔබට පෞද්ගලිකව ගැටලු තාරී තත්ත්වයන් නැති. ඒ නිසා අපි දුරකථන අංකයත් මතක් කරනවා. ඔබට යම් උපදෙසක් ලබා ගන්නට අවශ්‍ය නම් අපිට එක්ක සජීවීවත් එකතු වෙන්න පුළුවන්. 0115 299 299 0115 299 299 කියන මැදිරියට දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. වෛද්‍යතුමනි මේ අපි මුලින්ම පටන් ගමු. ගොඩාක් කරුණු තියෙන ඔබතුමා සමගින් කතා බහ කරන්නට බොහොම කාර්යබහුල වෙලාවකදී අපිත් එක්ක එකතු වෙන්නේ මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න. අපි බූස්ටර් එන්නත ගැන මුලින්ම දැනුවත් කරමු. විශේෂයෙන්ම සමහර කෙනා කියනවා මේක ලබා ගැනීම හොඳයි කියනවා, සමහර අය කියනවා නරකයි කියලා. කොහොම නමුත් මේ හැම දෙයත් එක්කම ඔබතුමා නිර්දේශ කරනවා මේ ලබාගත යුතුයි කියන කාරණේ. මොකද ප්‍රතිශක්තිකරණ වර්ධනයට සහ අපිට තියෙන එකම විසඳුම තමයි මේ COVID-19ට එන්නත්කරණය කියන කාරණේ. ඒ නිසා අපි මතක් කරමු වෛද්‍යතුමනි මේ බූස්ටර් එන්නත පිළිබඳව. ඇත්තටම මේ අවස්ථාවේ රටේ දෙන ප්‍රධාන එන්නත තමයි මේ බූස්ටර් එන්නත. මේ බූස්ටර් එන්නත ගත්තම මොකද මුලින්ම රටේ ජනගහනය වැඩි ප්‍රමාණයකට දුන්නේ සයිනෝෆාර්ම් එන්නත පළමු මාත්‍රාව දීලා මාසයකට පස්සේ දෙවෙනි මාත්‍රාව. එතකොට කාලයත් එක්ක මේකෙන් ඇති වෙන ප්‍රතිශක්තිකරණයේ ශක්තිය අඩු වෙනවා කියන මතය විද්‍යාත්මකව තහවුරු වෙලා තිබ්බා. එතකොට බූස්ටර් එන්නත ඉතාමත් වැදගත්. ඒ වගේම අපි දන්නවා ඩෙල්ටා ප්‍රභේදය ආවා. ඒ වගේම මේ වෙනකොට ඔමික්‍රෝන් ප්‍රභේදයත් ආවා. ඒ දෙකේ තියෙන ඩෙල්ටා ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයේ තියෙන සුවිශේෂ වෙනස්කම තමයි ඔමික්‍රෝන් ප්‍රභේදය වේගින් පැතිර යනවා. නමුත් අපි අර හිතුව තරම්ම ඒකේ දැඩි බලපෑමක් නැහැ. නමුත් දැනට වාර්තා වෙන තොරතුරු විශේෂයෙන්ම බටහිර රටවල ඔමික්‍රෝන් හැදුනොත් එහෙම එන්නත් කිසිම එන්නතක් නොලබ ගත්තේ නැති අයට එතනදී ගැටලුවක් එන්න පුළුවන්. ඒකන්ද බූස්ටර් එන්නත අතිශය වැදගත්. ඒ මගින් 75% හරහා වැඩි ප්‍රතිශක්තිකරණයක් ලබා දෙනවා ඒ අදාළ පුද්ගලයාට. දැන් බූස්ටර් එන්නත දැන් අපි මුලින්ම අපි එන්නත් දෙකක් ලබා ගත්තා. ඒ දෙකෙන් පස්සේ කෙනෙක්ට කොවිඩ් හැදුණු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කෙනෙක් බූස්ටර් එන්නත ලබාගත යුතු කාල සීමාවක් තියෙනවද? කොහොමද ඒ කරුණ? එතකොට මේ අපි දන්නවා වසංගත තත්ත්වයේ කොවිඩ් හැදුන අය ඉන්නවා. ඒ වගේම අනිත් එන්නත් ලැබිලා කොවිඩ් හැදුන අයත් ඉන්නවා. එතකොට කළ යුතු දේ තමයි මාස 6කට පස්සේ බූස්ටර් එන්නත ලබා ගන්න පුළුවන්. මාස 6කට පසුව. හරි. දැන් අපි මේ පිළිබඳ කතා කරනවා. සමහර කෙනෙක් වෛද්‍යතුමනි මේ හරිම බයයි බූස්ටර් එන්නත ලබා ගන්න. මේකෙන් පසු සංකුලතා ඇති වෙයිද කියන කාරණේදී ගොඩාක් ගැටලුකාරී තත්ත්වයන් මතුවලා තියෙනවා. එහෙම මිත්‍යා විශ්වාසත් සමහර අයගේ හිතවල ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳත් කතා කරමු. මොකද විවිධ වැරදි මත තමයි දරන්නේ විවිධ පුද්ගලයන්. ඒ නිසා අපි එක ගැන පොඩ්ඩක් හරිය නිවැරදි වේ ඔබතුමා ලබා දෙන උපදෙස් ගොඩාක් වැදගත් වේවි.
ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මේ බූස්ටර් එන්නත ලබාගෙන ප්‍රශ්න ඇති වේද? ඒකට අපි මේවා ගැන කතා කරනකොට අපි සායනික වෛද්‍යවරු හැටියට නිරන්තරයෙන් ජනතාව එක්ක ගැටෙනවා. මොකද දරුවෙක් ගෙනාව අපිට පෙන්වන්න දෙමව්පියනවා සමහරක් වෙලාවට ආච්චි සීයා එනවා. ඉතින් ඒගොල්ලන්ගේ එක ප්‍රශ්නයක් තමයි මේ ඒගොල්ලන්ගේ සමහරක් අයට දැඩි වුණක් ඇඟේ අමාරුවක් ආවා. ඒ වගේම ඒ එන්නත දීපු ස්ථානයේ ඉදුමක් ආවා කියලා. ඒතකොට අපි ඒවා සලකන්නේ සුළු මට්ටමේ තත්ත්ව හැටියට. නමුත් බොහොමයක් අවස්ථාවල එන්නත ලබා දුන්න ස්ථානයේ මද ඉදිමීමක් සහ වේදනාවක් පමණයි ඇති වෙලා තියෙන්නේ. උණ අපි බහුලව දකින්නේ නැහැ. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය මේ අපේ සාකච්ඡාවල සහ සංවාදවල දැක්කේ ගත්තා මේ තරුණ පරම්පරාව බූස්ට් එන්නත ගන්න නැහැ කියලා. එකක් තමයි ඒක හරහා ලිංගික බෙලහීනතාවයක් වෙනවද. දෙවෙනි කාරණය තමයි මේ දරුඵල ඇතිවීමේ ප්‍රශ්නයක් ඇති වෙනවද. කොවිඩ් කියන වෛරසය COVID-19 වෛරසය වැළඳුන විට ඇත්තටම ප්‍රජනක පද්ධතියට බලපෑම් ඇති වෙන්න පුළුවන්. අපි අර ඩිම්බ මෝරණ ස්ථානවල සහ යන බටවල ඒවැ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශුක්‍රාණු නිපදවන අදාළ කොටස්වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට වෛරසයෙන් ආසාදනයෙන් ඇතිවිය හැකි ගැටලු මේ වෙනකොට විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. වෛරසය විරුද්ධව එන්නත දීමෙන් වෙන්නේ ඇත්තටම මේ ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවය අවස්ථාව අවම කරන එක. එතකොට මම පැහැදිලිව කියන්න ඕනේ දැනට අපි සතුව තිබෙන විද්‍යාත්මක කරුණු අනුව සනාථ වෙන දේ තමයි වෛරසයට විරුද්ධව එන්නත ලබා ගැනීම තරුණ පරම්පරාවට අතිශය වැදගත් වෙනවා. ඒ වගේම අර යම් ඇතිවිය හැකි සුළු අවස්ථත අවදානම් තත්ත්වයන් අවම හන්දා ඒකත් වෛරසය නොගැන සිටීමට හේතුවක් වෙන්නේ. මොකද මේ සමාජයේ ඇහෙන්නේ ඉඳලා එන කතාවක්. ඉතින් ඒක සිත් ගන්නා සුළු නම් ආකර්ෂණය වෙනවා නම් මිනිස්සු අතර ප්‍රචලිත වෙනවා. දැන් මම කිව්වොත් එහෙම මගේ යන්තම් අත ඉදුණා පොඩ්ඩක් රිදුණා කියලා ඒක එච්චර ප්‍රශ්නයක් හැටියට කණ්ඩායමක් තුළ ගන්නේ නැහැ. නමුත් මං කිව්වොත් දවස් 3ක් වැඩට යන්න බැරිනවා උණ ගත්ත අපෝ ඊට පස්සේ නම් මං ඔය එන්නත ගන්නෑ කියලා ඒ කතාව යනවා. ඉතින් ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඒකට මා ඉල්ලා සිටින දේ තමයි විවිධ විද්‍යාතන අපි නියෝජනය වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයනොත් දැඩි පරිශ්‍රමයක් දන්නා මේ අවස්ථාව ඔබට හිමි ඒකාන්ත බය නැතුව එන්නත ගන්න. ඒ විතරක් නෙමෙයි ගැටලුවක් ආවම ඒක ගෙදර ඉඳලා තියාගන්න එපා. මේ වෙලාවේ වෛද්‍යවරු හැමෝම සෑදී පැහැදිලිවම මට උත්තර දෙන විශේෂයෙන්ම ළමයින් එන්නත්කරණය සම්බන්ධයෙන් අපිට වගකීමෙන් කියන්න පුළුවන්. වෛද්‍යවරයා අමතන්න උපදෙස් ලබා ගන්න. වෛද්‍යවරයෙක් හැමෝම දුෂ්කර නම් ළඟම තියෙන රෝහලට යන්න. හරි. අපි තව තොරතුරු කතා කරමු. අපිට දුරකථන ඇමතුමත් වෙනවා වෛද්‍යතුමනි. ශිරාණි මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ඔබතුමී ගැටලුව ඉදිරිපත් කරන්න වෛද්‍යතුමන්ට. වෛද්‍යතුමනි දැනට මේ බූස්ට් එන්නත ඉන්නත් දෙකක් විතර බූස්ට් එන්නත ඉඳලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ යන නොවලා තිබෙනවා. ඒක නිසා තවත් බූස්ට් එන්නත ඉදින්න කියලා තියෙනවා. එතකොට අපිට එහෙම කරගන්න පුළුවන්ද කියලා දැනගන්න තමයි බුදුමාත කතා කරන්නේ. ඇත්තටම මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. එතකොට එන්නත් දෙකක් දීලා තුන්වෙනි එන්නත හැටියට තමයි බූස්ට් එන්නත දෙන්නේ. ඒකට තමයි අපේ තියෙන්නේ නිර්දේශ නිර්ණායක. එතකොට ඒක වගකීමෙන් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන්නේ. හතරවෙනි එන්නතක් දෙනවා නම් පිටරට යන්න එහෙම එන්නතක් ගැන අපි කතා කරලා නැහැ. එහෙම නිර්දේශ ඉදිරිපත් කරලා නැහැ. එතකොට ඒක දෙනවා නම් දෙන්නේ ඉන්ඩිවිජුවල් බේසිස්. ඒ කියන්නේ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙන විදිහට ඒ වගේම ඒ ඉල්ලීම මත. නමුත් බූස්ට් එන්නතක් දීලා තව බූස්ට් එන්නතක් දෙන්න එක අපිට වගකීමෙන් පැහැදිලිව කියන්න අමාරුයි. එහෙම කරනවා නම් හරි පදනම තමයි අපි දැනගන්න ඕනේ ඒකෙන් සංකූලතා ඇති නොවන බවත්. දෙවෙනි එක තමයි අපි දැනගන්න ඕනේ ප්‍රතිශක්තිකරණය කොච්චර මට්ටමකට තියෙනවද කියලා. එතකොට මං හිතන්නේ මේ පිළිබඳ මට වගකීමෙන් ප්‍රකාශයක් කරන්න දුෂ්කරයි. මොකද අපි කතා කරනකොට මේක අහගෙන ඉන්න බොහොම ලොකු ජනතාවක් ඉන්නවා. අපි පැහැදිලි ප්‍රකාශ කළ යුතු ඒවා ඒ වගේම නිල වශයෙන් රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරපු ඒවා.
හොඳයි. දැන් ඔය ගැටලු වගේම තමයි වෛද්‍යතුමනි තවත් තියෙන ලොකුම ගැටලුවක් තමයි අපි සමහර අවස්ථාවල අපි බූස්ටර් එන්නට කලින් අපි එන්නත් දෙකක් ලබා ගත්තනේ. ඒක සමහර වෙලාවට විවිධ වැක්සින් ඒ වර්ග නැත්නම් එන්නත් කරණයන් යටතේ අපි ලබා ගත්තේ. එහෙම කෙනෙක් බූස්ටර් එන්නත ලබා ගන්නේ ෆයිසර් එන්නත. අපි එතකොට ඒක ගැනත් ලොකු ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. අපි ඒක ගැන කතා කරමු. වෛද්‍යතුමනි අපි කතා කරමු දැන් අපි ඇස්ට්‍රාසෙනිකා වෙන්න පුළුවන්, සයිනෝෆාර්ම් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් එන්නත් කරණයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ එන්නත් ලබා ගත්තම ඕනම කෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි බූස්ටර් එන්නත කොහොමද ෆයිසර් එකෙන් අපි ලබා ගන්නේ? මේක ගැටලුවක් බවට පත් වෙයිද? විවිධ එන්නත් ලබා ගැනීම අපිට තව ගැටලුවක් ලබයි. අපිට ඇයි අරක බූස්ටර් විදියට ලබා ගන්න බැරි? මෙහෙම ගැටලුත් තියෙනවා. මේ වෙනකොට අපි ලංකාවේ දීලා තියෙන එන්නත් තමයි විශේෂයෙන්ම ෆයිසර් එන්නත, මොඩර්නා එන්නත, ස්පුට්නික් එන්නත සහ මේ සයිනෝෆාර්ම් එන්නත. ප්‍රතිශතයක් හැටියට ගත්තොත් විශේෂයෙන්ම 90% එහා දීලා තියෙන්නේ සයිනෝෆාර්ම් එන්නත. එතකොට සමහරක් වෙනත් රටවල් බැලුවම දැන් සයිනෝෆාර්ම් එන්නත දීලා ඇත්තටම මාසයකට පස්සේ බූස්ටර් කෙටි කාලයක් තුළ අපිට බූස්ටර් එන්නත දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ෆයිසර් එන්නත් දීපු අයටත් සමහරක් රටවල ඊට ආසන්න කාලයක දෙනවා. ඇත්තටම සමහර රටවල තියෙන කරලා තිනවා මාස 5කින් වගේ දෙන්න පුළුවන්. නමුත් අපිට ජාතික මට්ටමේ වැඩසටහන මේ විදිහට ගෙනියන්න බෑ. ඒතකොට සියලු විද්‍යාත්මක කරුණු එක රාශි කරගත්තම මේ වෙනකොට ප්‍රතිපත්ති මේ තියෙන්නේ තමයි කුමන හෝ එන්නත් මාත්‍රාවන් දෙකක් ලබා දුන්නට පස්සේ මාස 3කට පස්සේ බූස්ටර් එන්නත දෙන්න පුළුවන්. එතකොට ඒ විද්‍යාත්මක කරුණු සහ න්‍යායාත්මක කරුණු සලකා බලලා ගත්ත තීරණය. දැන් මේ වෙනකොට බූස්ටර් එන්නත දෙනවා. එතකොට බූස්ටර් එන්නත දෙනකොට මේ තීරණය හරිද වැරදිද කරලා හිතලා බලන එක ක්‍රමයක් තමයි අපිට ලැබෙන තොරතුරු. කුමන ආකාරයක සංකූලතා ඇති වෙලා තියෙනවද, සාමාන්‍ය තත්ත්වයන් යටතට වඩා වැඩිපුර ප්‍රශ්න ඇති වෙනවද නැද්ද කියලා. එතකොට මේ වෙලාවේ තියෙන වාර්තා අනුව එහෙම වැඩිවීමක් නැහැ. එතකොට අද දවස ගත්තත් ඒ තීරණය හරි තීරණයක් හැටියට පිළිගන්නවා. අපි ලේස්ති හුඟක් වෙලාට සියලු විද්‍යායතන මේ දිහා අවදීන් බලන්නේ. මොකද අපි මත ප්‍රකාශ කරන අපි ඍජුව කරනවා. ඒ වගේම අපි අවශ්‍ය හැම අවස්ථාවකම සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරනවා. ඒ තීරණ ගැනීමට අපි ඍජුව දායකත්වය දක්වනවා. එහිදී මේ වෙනස් කළ යුතු නම් හෙට දවසේ ඒ සඳහා අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. හොඳයි. අජිත් මහත්මයාත් අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. ඔව්. ගැටලුව ඉදිරිපත් කරන්න වෛද්‍යතුමන්ට. ආයිබෝවන් වදිනුනේ. ආයිබෝවන්. වදිනුනේ මට දැනගන්න පුළුවන් මේ එන්නත් කරන දැන් පාසල් ළමුන්ට එන්නත් කරන්නේ පටන් ගන්න තියෙනවා. මොකද දැන් මේ ලැබිච්චියට දැන් එන්නත් කරන්නේ පසු අතුවා පාදවල තියෙනවා අපි අතරම දැනගන්න තියෙනවා. ඊට පස්සේ දැන් මේ කොළඹට මේ එන්නත් කරන්නේ පසු එන අතුවා වල සම්පූර්ණ වගකීම ගන්න කොහොමද කියන එක අපි කොහොමද දැනගන්නේ? මෙහෙමයි ඇත්තටම මේ ඕනිම එන්නතක් හඳුන්වා දුන්නම ලංකාව එන්නත් කරන්නේ ඉදිරියේම තියෙන රටක් මයි කොවිඩ්-19 සම්බන්ධෙනුත් නෙමෙයි අපේ මීට කලින් එන්නත් කරන්නේ සාර්ථකව දකුණු ආසියාතිකරේ කරපු රටක්. අපි උපතේදී BCG එන්නත දෙනවා. ඒ වගේම අවුරුදු 13 දක්වාම එන්නත් කරන්නේ වෙනවා. පාසල් වයස දක්වාම අපේ එන්නත් වැඩසටහනක් තිබ්බා. අපි ඒක සාර්ථක කරා. එතකොට ඒ එන්නත් හඳුන්වා දීමේදීත් ප්‍රතිපත්ති රාමුවක් තිබ්බා. පවතින විද්‍යාත්මක කරුණු මත හොඳම තීරණය මොකද්ද? වාසි සහ අවාසි තුලනාත්මකව බැලුවම වාසි වැඩි නම් දරුවන්ට අයහපතක් වෙන්නේ නැත්නම් අපි එන්නත දුන්නා. ඉතින් මේ කොවිඩ්-19 එන්නත පිළිබඳ අපිට කටයුතු කරනකොට ඒක ගැටලුවක් වුණේ මොකද අපේ රටේ මේ එන්නත් කරන්නේ ඉතාමත් ඉහළින්ම පිළි අරගෙන තිබ්බ දෙමාපියන්. දෙවෙනි කාරණේ තමයි අපේ මේ ඇන්ටි වැක්ස් කියන එක. ඇන්ටි සයන්ටිෆික් කියන එක. ඒ කියන්නේ ඒ වගේ මතධාරී කණ්ඩායම් ඉතා අඩුයි. පිටරටවල ඒ වගේ මතධාරණ අය හරි ජනප්‍රියයි. ඒ කියන්නේ සම්මතයට විරුද්ධව කටයුතු කිරීම ඒක ඒ රටක බොහොම ඒක කලාවක් නැත්නම් ආරක් හැටියට යනවා. නමුත් අපේ රටේ එහෙම එකක් නැහැ. මොකද අදටත් විශ්වාසය පවතිනවා වෛද්‍යවරුන් මත. එතකොට මේ කොවිඩ්-19 එන්නත සම්බන්ධයෙන් දරුවන්ට දෙනකොට අපි කරේ අපි මුලින්ම තීරණය ගත්තේ නැහැ. ඒ වෙනකොට මිලියන ගාණක් ඇමරිකාවේ එන්නත දීලා තිබ්බා. බටහිර රටවල් දීලා තිබ්බා. එතකොට අපි අධ්‍යාපනය ලබන්නේ බහුලව ඇමරිකා එක්සත් ජනපදයට වඩා එංගලන්තය වැනි රටවල.
මාධ්‍යාපන ලැබෙන තෙවැනි රටවල. ඒකට ඒගොල්ලොත් බොහොම පරිස්සමෙන් තමයි ඇමරිකාට පස්සේ තමයි මේ තීරණය ගත්තේ. ඒ ගන්නකොට ඒගොල්ලන් තීරණය කරා පළවෙනි එන්නත දෙනවා. දීලා ඒකේ ඇති එක සංකුලතා බලලා දෙවෙනි මාත්‍රාව දෙනවා. මොකද මේ ඇමරිකාවේ තමයි මේ ප්‍රශ්න ආවේ විශේෂයෙන්ම හෘද වස්තු වැනි මේ කොටස් වල මයෝකාඩයිටිස් පෙරිකාඩයිටිස් තත්ත්ව එන්න පුළුවන්ද කියලා. ඒතකොට මිලියනයකට 17ක් එන්න පුළුවන්. දෙවෙනි වැක්සින් එකේ මිලියනට 32ක් එන්න පුළුවන් කියලා එහෙම සංඛ්‍යාත්මක වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තිබ්බා. එනකොට මිලියන ගාණක් දීලා තිබ්බා. ඊට අමතරව යම් යම් ඉන්ද්‍රියන්ගේ ප්‍රශ්න පුළුවන්. නමුත් බහුලව දැක්ක දේ තමයි අර ඒ එන්නත දෙන්න තැන ඇතන වේදනාවත් යම් උණ තත්ත්වයකුත් ඒ වගේ. එතනදී අපි එංගලන්තයටත් පිටිපස්සෙන් ඉඳලා තමයි තීරණ ගත්තේ. ඒකේ අත්දැකීමුත් අරගෙන. එතකොට අපි පළවෙනි මාත්‍රාව දුන්නා. පළවෙනි මාත්‍රාව දෙනකොට අපි බොහොම මේ පළවෙනි කණ්ඩායම හැටියට තෝරගත්තේ වැඩිම වාසියක් වෙන කණ්ඩායම. මේ කණ්ඩායම තමයි 12ට වැඩි දරුවන්ගේ සංකුලතා තියෙන අය. විශේෂයෙන්ම පිළිකා තත්ත්ව හැදිලා බෙහෙත් ගන්න අය, ඒකෙන් මේ රිකවර් වුණ අය, ඊළඟට දෙවෙනි අවස්ථාවේදී වකුගඩු ආබාධ තියෙන අය, ඒ වගේම පෙනහළු ආබාධ තියෙන අය, හෘද වස්තු ආබාධ තියෙන. මොකද ඒගොල්ලන්ට COVID-19 වෛරසය තුනොත් හුඟක් වෙලාට මරණයටපත් වෙන අවස්ථාවක් තිබ්බා. ඉතින් ඒගොල්ලන්ට එන්නත කොහොමත් ප්‍රයෝජනයි. එතකොට අපි ඒගොල්ලන්ට පළමු මාත්‍රාව දීලා සතිය 4කින් පස්සේ දෙවෙනි මාත්‍රාව දුන්නා. අපිට මේ අත්දැකීම එකතු වුණා. එතකොට අපි දැක්කේ නෑ එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට පස්සේ අපි එක පාටම 12ට වැඩි අයට දුන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ. අපි එංගලන්තයේ වගේ තීරණය අරගෙන 16යි 19 අතරේ කණ්ඩායමට එන්නත දුන්නා. පළවෙනි මාත්‍රාව. ඒක පාසල් තුල දුන්නේ අර මුල් අවස්ථාවේ දුන්නේ අවදානම් කණ්ඩායමට රෝහල් තුල. මොකද රෝහලක දුන්නාම අපිට යම් ප්‍රශ්නයක් ඇතුණාම එතනම උත්තර දෙන්න පුළුවන්. ඒ හැම එකක්ම පෞද්ගලිකව නිර්දේශ කරේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු. දෙවෙනි මාත්‍රාව දෙනකොට නිරෝගීමත් දරුවෝ ඒ වගේම ඒගොල්ලන් වයසින් වැඩි අය 16ට 19 කණ්ඩායම. ඒතකොට ඒගොල්ලන්ට පාසල් තුල දුන්නේ. නමුත් ඒකට සෞඛ්‍ය සේවකයෝ සහභාගී වුණා. ඒ වගේම වෛද්‍යවරුගේ අධීක්ෂණය යටතේ තමයි දුන්නේ. ඊට පස්සේ තමයි හොඳට කරුණු සලකලා බලලා දැන් 12 15 අතර කණ්ඩායමට පළමු මාත්‍රාව දීලා තියෙන්නේ. අර 16 19 අතර කණ්ඩායමට දෙවෙනි මාත්‍රාව නිර්දේශ කරලා නැහැ. නමුත් මේ මාස අගභාගයේදී වගේ දෙවෙනි මාත්‍රාව දීමට තීරණය වෙනවා. එතකොට මේ දක්වා මිලියනයකට වඩා අපි එන්නත්කරණය කරලා තිනවා. එහිදී අපි දැකලා නැහැ මේ බටහිර රටවල සමරක් සංකූලතා එනවා. ඒකට හේතු වෙන්න පුළුවන් අපි ජානමය වශයෙන් සහ අපේ මේ ශරීරය හැඩගැහිලා තියෙන එක වෙනස්. ඒ වගේම අපි we live with dirt. බොහොම පරිසරයේ වෙනත් ඇන්ටිජන් වර්ග ඒවට අපි මුහුණ පාලා ඉන්නේ. ඒකට අපි මේ අපේ ශරීරය ඒවට ප්‍රතිචාර දැක්වීම වෙනස්. එතකොට හැම ජන කොට්ටාසයක්ම සෑම කටයුත්තකින්ම සමාන නැහැ. එතකොට මේ සියලු කරුණු සලකා බලලා තමයි වගකීමෙන් අපි ඒක කටයුතු කරලා තියෙන්නේ. අපි එතකොට මෙතනදී තියෙන්නේ අරන් තියෙන්නේ බහුතරයකට 90%කට එහා ගිය කණ්ඩායමකට වාසියක් වෙනවා කියන මතේ ඉඳන් තමයි අර අද පවතින ආචාර ධර්ම අනුව ඒ තීරණ අරන් තියෙන්නේ. එතකොට සෑම දරුවෙක්ටම අපි වග කියනවා කියන්නේ සංකල්පතාවයක් එන්න පුළුවන්. යම් ප්‍රතිශතාත්මක අවස්ථාවක් තියෙනවා. ඒකටත් අපි මේ යම් කොහොමද ඒ අවස්ථාව කටයුතු කරන්න කියලා ඒකත් අපි අත්දැකීම් තියෙනවා. ඒ වගේම කොහොමද කරන්න ඕනේ කියලා අපිට වැටහීමක් තියෙනවා. මම හිතන්නේ එතකොට ආරක්ෂාවක් තියෙනවා. එතකොට යම් පියෙක් කන්න පුළුවන් බැරි වෙලාවත් මොකක් හරි වුණොත් ඒක හරියට ඇවිල්ලා අපි පාර පයින්නකොට අපි පුහුණුව ලැබලා තිනවා. පාර පයින්න තැන දන්නවා. අපි පාර පයින්නෝ බොහොමයක් අවස්ථාවල අපි කහයිරෙන් දැන් සුදු ඉර තියෙන එකෙන් පැන්නොත් අපි අනතුරට ලක් වෙන්නේ නැහැ. නමුත් කලාතුරකින් එකක් වෙන්න පුළුවන්. ඒකත් අවම කරගන්න වැඩ කටයුතු තියෙනවා. ඉතින් මම හිතන්නේ වගකීම ඒකයි. අපි ඕනිම ක්‍රියාවලියක අපිට 100% ආරක්ෂාවක් දෙනවයි කියලා එහෙම කියන්න බෑ. නමුත් අපි හැමතිස්සෙම බහුතරයේ ආරක්ෂාව හරහා තීරණ ගන්න. ඉතින් මම හිතනවා ඒක හොඳ තීරණයක්. ඒ උත්තරය තමයි ඔබතුමාට දෙන්න තියෙන්නේ. හොඳයි. ඒ උත්තරේ වගේම තමයි අපි විශේෂයෙන්ම මේ දරුවන්ට ලබා දෙන එන්නත්කරණය සම්බන්ධයෙන් තුවයිතුමා නිසි උපදෙස් ඔබට ලබා දෙනවා. දැන් බයිතුමනි දැන් සාමාන්‍යයෙන් තවත් පාර්ශවයක් ඉන්නවා මේ ගර්භණී කාන්තාවන්ට ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. මේ එන්නත්කරණය කොහොමද ලබා ගත යුත්තේ? මේක පසු කාලිනව දරුවන්ට බලපායිද? මේ වගේ නොයෙක් ගැටලු තියෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරමු. ඔව් ගර්භණී මවුරුන්ටත් එන්නත ලබා දෙනකොට ඇත්තටම මම ඒ කණ්ඩායමේ හිටියා. එතකොට එහිදී ඒකේ විශේෂයෙන්ම කරුණු දැක්වීම කරේ ප්‍රසව හා නාරවේද අංශය සම්බන්ධ
විශක්න වෛද්‍යවරු ඒ විද්‍යායතනය හරහා. එතකොට අපිට තෝරා ගැනීමට ලක් කළ යුත්තේ කුමන එන්නතද කියලා. ඇත්තටම ඇමරිකාව එක්සත් ජනපදයේ වගේ රටවල් දුන්නේ ෆයිසර් එන්නත. නමුත් ඔවුන් එතනින් එහාට ගිහිල්ලා කිව්වා ෆයිසර් එන්නතේ අඩපන කරලාද සජීවී වෛරසය තියෙන. එතකොට අපි ඒක හරහා අඩ සම්පූර්ණ වශයෙන් අඩපන කරපු සයිනෝෆාර්ම් එන්නත දීම තමයි වැදගත් කියලා. එතනදිත් අපි තවදුරටත් ආරක්ෂිතව හිතලා තමයි ඒ තීරණය ගත්තේ. සයිනෝෆාර්ම් එන්නත දීලා තිබ්බා. විශේෂයෙන්ම 2021 අගභාගයේදී අග මාස 7-8 ඇතුළත මාතෘ මරණ 56ක් වාර්තා වෙලා තිබ්බා. ඒතකොට මේක ලොකු ගැටලුවක් වුණා. මවෙක් මරණයටපත් වෙනවා කියන්නේ ඒ පවුලේ කැදැල්ලක දෙදරා යනවා. තාත්තා පියා තනි වෙනවා. ඒ වගේම දරුවන්ට සුරක්ෂිතභාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ ඉන්න දරුවෝ අනාගතේ කොයි ආකාරයේද කටයුතු කළ යුත්තේ කියන එක හැම දෙයක්ම අවිනිශ්චිතයි. ඒතකොට මේ මාතෘ මරණයක් කියන්නේ රටකට පවුල කියන ඒකකට ලොකු බරපතල තත්ත්වයක්. අද අපි සයිනෝෆාර්ම් එන්නත දීලා තිනවා 98%ට වඩා ප්‍රමාණයක් සයිනෝෆාර්ම් එන්නත තමයි ගර්භණී මව්වරුන්ට දීලා තින්නේ. ඒකෙත් විශේෂයෙන්ම සති 25-35 අතර කණ්ඩායම් වලට වැඩිපුර එන්නත් ප්‍රමාණය දීලා තිනවා. අද වෙනකොට අපි දකින්නේ ප්‍රායෝගික බිම් මට්ටමේ සායනික මට්ටමේ ඒකේ සංකූලතා ඇවිල්ලා තිනවා. එතකොට අද දවසේ කටයුතු වෙන්නේ ගර්භණී මවක් ආවොත් පළවෙනි දෙවෙනි තුන්වෙනි ට්‍රයිමෙස්ටර්ස් වල කුමන හෝ ට්‍රයිමෙස්ටර් එකක කුමන හෝ එන්නතක් ලබා ගන්න පුළුවන්. එතකොට පළවෙනි ගර්භණීත්වයේදී එන්නත් දෙකක් ලබා දෙනවා සති 4ක පරතරය ඇතුව. දෙවෙනි තුන්වෙනි සහ අනෙකුත් ගැප් ගැනීම වලදී ඒ සෑම ගැප් ගැනීමකම බූස්ට් එන්නතක් ලබා දෙනවා. මේ වෙනකොටත් ඒකෙන් අපිට දැකලා තියෙන්නේ අර මාතෘ මරණ ඇතිවීම ඇත්තටම අද ඉතාමත් අවමයක් වෙලා තියෙනවා. අතන වාර්තා වෙලා නැහැ පසුගිය සති කිහිපය තුළ. ඒ වගේම ඒකෙන් ලැබිලා තියෙන වාසි බොහොමයි. එතකොට ඔයගලන්ට පේනවා අපේ විද්‍යාත්මක කරුණු මාර්ගිනුත් අපේ මතය සනාථ වෙනවා. නමුත් අතිශය වැදගත් වෙන්නේ අපි ලංකාව තුළ ක්ෂේත්‍රය තුළ මේක ක්‍රියාත්මක කරනකොට යම් ප්‍රශ්නයක් ඇති වෙනවද නැද්ද කියන එක. හොඳයි, අපිට ලැබෙන කාල වේලාවත් අවසන් වෙනවා වයිතුමනි. හැබැයි අවසන් වශයෙන් අපි පොදු උපදෙසක් ලබා දෙමු. සමහරු ඉන්නවා, ඒ කියන්නේ දැන් එන්නත්කරණය ලබා ගත්තම හිතනවා හරි එන්නත්කරණය ලබා ගැනීමෙන් අපිට මේකෙන් අපිට බේරෙන්න පුළුවන් කියන තැනකට තර්කයකොත් ඉන්න පුළුවන්. සහ කෙනෙක් හිතෙන්න පුළුවන් බූස්ටර් එන්නතක් හෝ කිසිම එන්නතක් අපිට ලබා ගන්නත් ඕනේ නැහැ කියන තැනක ඉන්න පුළුවන්. ඒ නිසා මේ දෙපාර්ශ්ව වෙනුවෙන් අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි පොදු උපදෙස් කොහොමද ලබා දෙන්නේ සහ අපිට තියෙන එකම බෙහෙත විදිහට අපි දක්වන්නේ තෙන්නත පමණයි. ඉතින් ඒ නිසා අපි උපදෙසක් ලබා දෙමු. අපි උපදෙස් වෛරසයෙන් පටන් ගමු. වෛරසයේ පැතිරීම වේගවත් වෙනකොට වෛරසයේ විකෘතිතා ඇති වෙනවා. ඒතකොට පැතිරීම වේගවත් අවම කරන ක්‍රමය හොඳම ක්‍රමය තමයි වැක්සිනය ලබා ගැනීම. ඒතකොට වැක්සිනය ලබා ගැනීමට දිරිමත් වෙන්න විශේෂයෙන්ම බූස්ට් එන්නත. මොකද මේ වෙලාවේ පොඩි මන්දගාමී බවක් තියෙන එකට හේතු දෙකක් තියෙනවා. වැක්සින් කරණය 75 ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට බූස්ට් එන්නත අර සංඛ්‍යාත්මක වශයෙන් ගන්න ප්‍රමාණය දිනෙන් දින අඩු වෙනවා. දෙවෙනි එක තමයි බූස්ට් එන්නත සම්බන්ධ තියෙන මිත්‍යා මත. ඒක බැහැර කරන්න බූස්ට් එන්නත ගන්න. දෙවෙනුව වගකීම ඉටු කරන්න පවුලට. පවුල කියන එක තුළ මේ බොහොමයක් පුද්ගලයෝ මවක් හෝ පියෙක්. ඒතර ඔබගේ යුතුයකම එතන ඉටු කරනකොට ඔබ කැමති නෑ කිසි වෙලාවක COVID-19 වෛරසය ගෙදරට ගේන්න. ඒතකොට මුඛාවරණ පැළඳීමත්, දුරස්ථභාවයත්, අත්සේදීමත්, අනවශ්‍ය ගමන් බිමන් යෙදීමෙන් වැළකීමත් වැදගත්. තමන් අතර තමන්ගේ විනයක් තිබිය යුතුයි. පවුලට කියන පුංචි මේකකට වගකීමෙන් කටයුතු කරන. එතකොට තමන් ජීවත් වෙන ප්‍රදේශයට ඒ දේ ඉටු වෙනවා. අවසාන වශයෙන් රටේ පුරවැසියන් හැටියට සමස්ත ජනගහනයට තමන්ගේ විය යුතු යුතුකම ඉටු වෙනවා. හොඳයි. මම හිතන්නේ හොඳ විදිහට ඔබට නිසි ආකාරයෙන් තේරුම් යන විදිහට වෛද්‍යතුමා උපදෙස් ලබා දෙන බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. මොකද මේ කාල සීමාවේදී අපිට නොඑක් ප්‍රශ්න ගැටලු තියෙන කාල සීමාවකදී ඒ උපදෙස් බොහොම වටිනවා. ඉතින් වෛද්‍යතුමන්ගෙන් තවත් උපදෙස් ලබා ගන්න 0777යි 45යි 88යි 08 0777යි 45යි 88යි 08 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමග එකතු වුණාට මේ කතා බහට. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපතිතුමන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා වෛද්‍යතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමග එකතු වුණාට. ආයිබෝන් වෛද්‍යතුමනි, සුබ දවසක්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි රස විශේෂාංගයෙන් ඔබව නැගෙනවා. අපිත් එක්ක එකදෙනවා ෂෙෆ් ජගත් කටුගම්පල රැඳිලා ඉන්න බදාදා පෙරමුල සමගින්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.